මාතෘකාව දැන් අපි ඉදා කතා කරා මොනවද සම්තෘප්ත වාෂ්ප සහ අසන්තෘප්ත වාෂ්ප. හරිද? දැන් එතකොට සන්තෘප්ත වාෂ්පයක් කියන්නේ මොකද්ද? සන්තෘප්ත වාෂ්පයක් කියන්නේ මොකද්ද? අසන්තෘප්ත වාෂ්පයක් කියන්නේ මොකද්ද? හ්ම්. සන්තෘප්ත වාෂ්පයක් කියන්නේ මොකද්ද? අසන්තෘප්ත වාෂ්පයක් කියන්නේ මොකද්ද? කිය. යම් කලාපයක් පද්ධතියට දරාගත හැකි උපරිම වාෂ්ප ස්කන්ධයක් තියෙනවා නම් ඒකට මේ සම්පූර්ණ වාෂ්පයක් කියලා කියන වාෂ්පයක් කියලා කියනවානේ. කියන්නේ මොකක් හරි පද්ධතියකට යම් කිසි උෂ්ණත්වයකදී හරිද? මේ කියන්නේ දරා ගන්න මේ පද්ධතියකට උෂ්ණත්වය අනුව මේ ඒකේ පද්ධතියට දරා ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධය වෙනස් වෙනවා. හරිද? කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට කලින් ඒවත් එක්ක ලින්ක් කරගන්න ඕනේ. වාෂ්ප කලාපයට යන අනුගාන වැඩි වෙනවනේ. එතකොට ඒ අනුගාන වැඩි වෙන්න මොකද වෙන්නේ? පීඩනය වැඩි වෙනවා. හරි සො මේ කලාපයට වායු ගාන වැඩි වෙනවා. ඒතකොට යන වායු ගාන වැඩි වෙනවා කියන්නේ ඒ කියන්නේ අපි හිතමු යම් කිසි උෂ්ණත්වයකදී මේ පද්ධතිය ඒ කලාපයේ තියෙන්න පුළුවන් උපරිම වාෂ්ප ප්‍රමාණය තියෙනවා නම් කියන්නේ අපි මේ පද්ධතිය ගත්තොත් අපි මේ පද්ධතියක් ගන්න. මේ පද්ධතිය මෙහෙම තියෙනකොට සරලවම කිව්වොත් මොකද වෙන්න ඕනේ මෙහෙම යම්කිසි වතුර ප්‍රමාණයක් තියෙනවා. නැත්නම් කිව්වොත් මේ උෂ්ණත්වයේදී අදාළ උෂ්ණත්වයේදී මොකක් හරි පද්ධතියකට දරා ගන්න පුළුවන් මෙන්න මේ වාෂ්ප ස්කන්ධය තියෙනවා. මේ වාෂ්ප ස්කන්ධය මේ පද්ධතියේ තියෙනවා නම් කියන්නේ වාෂ්ප ස්කන්ධයේ පද්ධතිය තියෙනවා අපි කියනවා ඒ වාෂ්පය සන්තුෂ්ටයි කියලා. සන්තුෂ්ත වාෂ්පයක් කියලා අපි කියනවා. නැත්නම් තවත් විදිහකට කිව්වොත් ඔයගොල්ලන්ට දැන්ට කියලා දුන්නේ වෑන් කිව්වොත් එහෙම අපිට මෙහෙම අර ගතික සමතුලිතතාවය තියෙනවා කිව්වොත් මේ උඩට යන ඒවා ටික ඒ ශීඝ්‍රතාවයෙන් පල්ලෙහාට වැටෙනවා. එහෙමත් අපිට කියන්න පුළුවන්. හරිද? ඒක හැම වෙලෙම සත්‍ය. ඒ කියන්නේ ඒක සාධාරණ එකක් නෙමෙයි. හැබැයි අපිට කියන්න පුළුවන් සන්තුෂ්තයි කියන්නේ යම්කිසි පද්ධතියකට එම එක උෂ්ණත්වයකදී දරා ගන්න පුළුවන් උපරිම වාෂ්ප ස්කන්ධය තියෙනවා නම් අපි කියනවා ඒකට එහෙමයි කියලා. හරිද? සරි. හරි. දැන් මාතෘකාව දාගන්න. පීඩනය සමග වාෂ්පයක විචලනය. මාතෘකාව නිකන් කැතයි වගේ දන්නේ නැහැ. මේ ඒනවාට මට කරන්න දෙයක් නැහැ. මොකද මෙහිමයි මට මේ සිංහල සාහිත්‍යය එහෙම නෙමෙයි උගන්වන්නේ ඉන්න මරණ. මාතෘකාව ලස්සනට දෙන්න විදිහක් නැහැ. අයිඩියා එක ගන්න. හරිද? ඒ කියන්නේ පීඩනය සමග වාෂ්පයක විචලනය. පීඩනය වෙනස් කරනකොට වාෂ්පයක් කොහොමද විචලනය වෙන්නේ කියලා තමයි මම මේ කියන්නේ. හරිද? හරි. දැන් අසන්තෘප්ත වාෂ්පයක් කියන්නේ මොකද්ද? අසන්තෘප්ත වාෂ්පය මතක තියාගන්න. අසන්තෘප්ත වාෂ්පය සන්තෘප්ත වාෂ්පයක් හරියටම අයිඩියා එක ගන්න නම් ඔයා ඔළුවට දාගන්න අර මං කියලා දුන්නාගේ. අර මං කියලා දුන්න උදාහරණය. අර මුලින්ම මං කිව්වා මෙහෙම එකක් තියලා වතුර දාලා වහනවා. එතකොට වතුර දාලා වැහුවට පස්සේ ඒ වතුර දාලා වහන්න කලින් ඒ කියන්නේ මේ වතුර දාලා මේ උඩට යන්න කලින් උඩට යනකොට මේකේ උඩට යන ශීඝ්‍රතාවය 4යි නම් පල්ලෙහාට යන ශීඝ්‍රතාවය 2යි. එතකොට අන්නේ අපි කියවනේ සන්තුෂ්ත වෙන්නේ මොකද්ද? උඩට යන ශීඝ්‍රතාවයෙන්ම පල්ලෙහාටත් වැටෙනවා නම් අන්න කිව්වා අපි සන්තුෂ්තයි කියලා. හැබැයි මේ සන්තුෂ්ත වෙන කලින් තිබ්බ අවස්ථාවට අපි කියන්නේ මොකද? අසන්තුෂ්තයි කියලා. හරිද? එන සන්තුෂ්ත වෙලා නැහැ. ඒ පද්ධතියට ඊට වඩා වාෂ්ප දරා ගන්න පුළුවන්. එහෙම හිතන්න. කියන්නේ අසන්තුෂ්තයි කියන්නේ මේ පද්ධතිය අපි හිතමු කිලෝග්‍රෑම් 5ක වාෂ්ප ස්කන්ධයක් තියෙනවා. හැබැයි මේ උෂ්ණත්වයේදී මේ වාෂ්පයට කිලෝග්‍රෑම් 10ක් දරා ගන්න පුළුවන්. හරිද? 10ක් දරා ගන්න පුළුවන්. හරිද? හැබැයි දැන් තියෙන්නේ 5යි. එහෙනම් වාෂ්පය සන්තුෂ්තද අසන්තුෂ්තද? සන්තුෂ්තයි. අසන්තුෂ්තයිනේ. හරිද? වාෂ්පය අසන්තුෂ්තයි. එතකොට අපි වාෂ්පය ගත්තොත් මෙහෙම 10 දැන් 10 නම් තියෙන එක සන්තුෂ්තයි. දැන් 10ක් දරා ගන්න පුළුවන් දැන් 10 තියෙනවා. 10ක් දැන් තියෙනවා. 9.99 වෙනකම් මේක අසන්තුෂ්තයි. උන 10 වුණ ගමන් ඒක සන්තුෂ්තයි. ඊට පස්සේ
කොච්චර අපි මේකට ජල වාෂ්ප දැම්මත් දරා ගන්න පුළුවන් ප්‍රමාණය 10යි. 10 තියාගෙන ඉතුරුවට වෙනම දෙයක් වෙනවා. ඉතුරුවට යම්කිසි දෙයක් වෙනවා. ඒකත් පස්සේ කතා කරමු. හරි. ඒක තමයි දැන් මෙතන කතා කරන්න යන්නේ. අපි ගමු මෙන්න මෙහෙම සරලම ගොත් පීඩනයේ විචලනය කරනකොටම ඕගොල්ලන්ට මතක් වෙන උපකරණය මොකද්ද? පීඩනය විචලනය කරනවා කිව්වහම මට නම් මතක් වෙන්නේ දැන් මම දන්න හින්දා මට මතක් වෙන එක උපකරණයක් තියෙනවා පිස්ටන් එක. හරිද? පිස්ටන් එක. දැන් බලා ගන්න හොඳට බලා ගන්න. දැන් මම සිරාවටම කරන්න යන්නේ ඔයගොල්ලන්ට මේක උනන් ගෙදරදී කරන්න පුළුවන්. මුලින්ම මම මේ පිස්ටන් එක තියෙනකොටම මේ පිස්ටන් එක වහනවා. ඒ සෝරි මේ දැන් පිස්ටන් එක දැන් මෙහි වහලා මම තියෙනවා. දැන් මේක ඇතුලේ අපි සලකනවා මේක ඇතුලේ තියෙන මොකද අසන්තුෂ්ත වාෂ්පයක්. හරිද? මේක ඇතුලේ තියෙන මොකද්ද? අසන්තුෂ්ත වාෂ්පයක් තියෙනවා. හරිද? මේ පද්ධතිය දැන් අසන්තුෂ්ත වාෂ්පයක් තියෙනවා. දැන් මම කරන්නේ මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම කරනවා දැන් ටික මේක පල්ලෙහාට ගිනවා. හරිද? දැන් ඔන්න ටිකක් ගේනවා. ඔන්න ටිකක් ගේනවා. හරි. ඒත් මෙහෙම වෙනවා. ඊට පස්සේ ඔන්න ගේනවා. මෙන්න මේ අවස්ථාවක් ගේනවා. හරිද? දැන් අපි ටික මෙහෙම අඩු කරන් යනකොට මේක ටික අඩු කරන් යනකොට මේකේ පීඩනය වැඩි වෙනවා. හරිද? මේකේ පීඩනය වැඩි වෙනවා. හරිද? මේකේ පීඩනය වැඩි කරනකොට ඇත්තටම කිව්වොත් මේ සංතෘප්ත වාෂ්ප ස්කන්ධය කියන්නේ හරිද? සංතෘප්ත වාෂ්ප ස්කන්ධය කියන්නේ දැන් මේ පද්ධතිය දරා ගන්න පුළුවන් අපි හිතමු යම්කිසි ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ඕක අර්ථ දක්වන්නේ ඒකක පරිමාවක තියෙන ස්කන්ධයේ විදිහට. හරිද? ඒකක පරිමාවක තියෙන ස්කන්ධයේ විදිහට. ඒකක පරිමාවක තියෙන ස්කන්ධය කියන්නේ මොකද්ද? මේ එම්බෙදීම මින් ධනත්වයද? හරිද? ධනත්වයනේ. මේකක් විදිහට තමයි අර්ථ දක්වන්නේ. දැන් ඒතර මේක ටික අඩු කරගෙන යනකොට දැන් තාමත් මේ පද්ධතිය මොකද වෙලා තියෙන්නේ? මෙහෙම තියෙනවා. මේක දැන් තාමත් අසන්තුෂ්තයි. දැන් මේක දැන් තව ටිකක් පීඩනය වැඩි කරගෙන යනකොට හරිද? මම දැන් තවත් වැඩි කරනවා. දැන් මේ අවස්ථාවටත් ඇවිල්ලා දැන් තවත් වැඩි කරනවා. තවත් වැඩි කරාට පස්සේ ඔන්න මට දැන් නිරීක්ෂණය වෙනවා මෙන්න මෙහෙම කතාවක්. මේ යටින් ජලය ඉතුරු ජලය මෙයා වෙනවා. ඔන්න දැන් ජලය මෙයා වෙන්න ගන්නවා. පැහැදිලිද? ඔන්න දැන් ජලය මෙයා වෙලා තියෙනවා. පැහැදිලිද? දැන් මොකද උනේ? අපි හිතමු මේකේ තිබ්බා n1 කියලා අණුගාන. හරිද? දැන් ඒතකොට ඒ අණුගාන මේකෙදි මොකද වෙන්නේ? වෙනස් වෙනවද? නෑ n1ම තමයි. මේකෙදිත් මොකද වෙන්නේ? ඒ අණුගානම ඒ විදිහටම තියෙනවා. n1ම තමයි. දැන් මේක මක් වෙනවද? n2 වෙනවා. n2 වෙනවා. දැන් ඒ කියන්නේ මෙන්න මෙතන හොඳට බලන්න. මෙතන තමයි අපි කියනවා මෙන්න මෙතන මොකක් කියලාද? හරිද? ඔන්න දැන් පොඩ්ඩක් මෙතන මෙන්න මේ අවස්ථාව ගන්න පොඩ්ඩක් වැඩි කරපු ගමන් එකපාරම ඔන්න ජලය මොකද වෙන්නේ මේ මොකද මේකට කියන්නේ මේ ඝනීභවණය වෙනවා. දැන් ජලය ඝනීභවණය වෙනවා. චුට්ටක් බුරුල් කරපු ගමන් ජලය ටික මේව වෙනවා. ඒ කියන්නේ අර කෙස් ගහට තියෙන්නේ උදන. කෙස් ගහට තියෙන. අපි එහෙනම් ඔතෙන්ද කියනවා මොකද්ද? යන්තමින් සංතෘප්ත අවස්ථාව. ඒතර මේක මොකද්ද? මේක අනිවාර්යෙන් සංතෘප්තයි. මේක සංතෘප්තයි. එතකොට ඇත්තටම ගියොත් කලින් වාෂ්පන කොච්චර තිබ්බද? n2 තිබ්බා. අපි හිතමු මෙතන මේ වුණ ප්‍රමාණය n3 කියලා. එතකොට n2 ධන n3 සමානයි n1 වෙන්න ඕනේ නේ. මේක වෙනස් වෙන්න විදිහක් නැහැ නේ. හරිද? ඒතකොට අපි මේකට කියනවා මොකද්ද? යන්ත්‍රමින් සංතෘප්ත වුණ ඔන්න මෙන්න. සංතෘප්ත සහ අසන්තෘප්ත අතර තියෙන චූටි ગેප් එකක්.
තොර මුට වඩා වැඩි වුණ ගමන් මොකද වෙන්නේ? සන්තුෂ්ත වෙනවා, අඩු වුණ ගමන් අසන්තුෂ්ත වෙනවා. ඒ කියන්නේ ඒකට අපි කියනවා මොකද? යන්තමින් සන්තුෂ්ත අවස්ථාව කියලා. හරිද? එතකොට මේ අවස්ථාවේදී කිසි ප්‍රශ්නයක් නැහැ. වායු අණු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. වායු අණු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැවට පේනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේදී මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම සීන් එකක්. මොකද්ද? අචල වායු ස්කන්ධයේ අචල නෙමෙයි මේ අචල නෙමෙයි මොකද්ද කියුවේ මේ නියත වායු ස්කන්ධයක උෂ්ණත්වයේ නියත විට. හරිද? උෂ්ණත්වයේ නියත විට එහි පරිමාව පීඩනයට අනුලෝම සමානුපාතිකයි කියලා කියන්නේ. පරිමාව පීඩනයට ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? බොයිල් නියමය. එහෙනම් වායු ස්කන්ධය මොකද වෙන්නේ? නියතයි. P අනුලෝම සමානුපාතිකයට V. එතකොට මෙතන මොකද වෙන්නේ? P අනුලෝම සමානුපාතිකයි 1ට V. හැබැයි මෙතන ඒක අනුගමනය කරන්නේ නැහැ. මේක එතන අනුගමනය කරන්නේ නැහැ. දැන් එතකොට මොකද වෙන්නේ? මෙතන වාෂ්ප පීඩනය වෙනයි. මෙතන වාෂ්ප පීඩනයත් වෙනයි. මෙතන මොකද වෙන්නේ? වාෂ්ප පීඩනය PS. මෙතන සන්තුෂ්ත වාෂ්ප පීඩනය PS ම තමයි. එතන ඉඳන් වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතන ඉඳන් වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ නැහැ. හරිද? හරිද? එතකොට මේ අවස්ථාවේදී ඇත්තටම කිව්වොත් පරිමාව අපි හිතමු V1 V නම් මේ අවස්ථාවේදී මෙහෙම සිද්ධියකුත් වෙනවා. N1 බෙදීම V1 සමානයි N2 බෙදීම V2. ඇත්තටම කිව්වොත් ඔන්න ඕක තමයි ඇත්තටම කිව්වොත් මේකේ හැම විටම නියත වෙන්නේ. හරිද? හැම විටම නියත වෙන්නේ. හරිද? මෙහෙම ලියා ගන්නකො පීඩනය සමග වාෂ්පයක විචලනයනේ. හරි. මෙහෙම ලියන්න. අසන්තුෂ්ත වාෂ්පයක් පිස්ටනයක් භාවිතයෙන් සිලින්ඩරයක් තුල ස්ථිර කර එහි පරිමාව ක්‍රමයෙන් අඩු කරන අවස්ථාවක් සලකමු. එහි පරිමාව ක්‍රමයෙන් අඩු කරන අවස්ථාවක් සලකමු. එහි පරිමාව ක්‍රමයෙන් අඩු කරන අවස්ථාවක් සලකමු. හරිද? හරි. මේක ඇඳගන්න. මම ෂෝට් නෝට් එක වගේ දෙන්න. බලන්න. ඇඳගෙන යන්නකො. ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න මොකක් හරි.
හරි හරනේ මේ මම මෙහෙම දෙන්න ඔයාලට මේ ඇත්තටම කිව්වොත් මෙන්න මේ අවස්ථා තුන වෙනකම් ඇත්තටම කිව්වොත් මොකද වෙන්නේ මේ අවස්ථා තුනම කෙටි එලියා ගම අවස්ථා සමීකරණ පිළිපදී හරි මෙතනින් අන්දිකටම අවස්ථා සමීකරණ පිළි නොපදින අතර අවස්ථා සමීකරණ පිළි නොපදින අතර කිසියම් අවස්ථාවක් සඳහා මේ යටින් ලියා ගමුනේ මෙතනින් දාන්න අවස්පාදී අවස්ථා සමීකරණ පිළිසදී මෙතනින් දාන්න මෙතනින් එහාට ටික අවස්ථා සමීකරණ පිළි නොපදින අතර 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 එක් අවස්ථාවන් සඳහා PV සමානයි nRT යන සමීකරණය එදිය හැකියි. අය මං එදා පෙන්වුවා නේද ඔයගලන්ට වීඩියෝ එකක් මේ මොකක් හරි එකක පීඩනය අඩු කළා ඉවර වෙලා නටවනවා කියලා. හරි අඩු උෂ්ණත්වයකදී නටව ගන්න පුළුවන් කියලා. ඒතර ඒකෙම අනිත් පැත්ත තමයි ඉතින් ඕක. කියන්නේ මේ නට තියෙන එකක් නෙමෙයි. ඒකේ අනිත් පැත්ත කියන එක කියන්නේ පීඩනය වැඩි කරගෙන යන ඔන්න දවයක් විදිහට මේක තැම්පත් වෙනවා. හරිද? හරි. හරි මෙහෙම ලියා ගන්න. මේ අනුව පෙනී යන්නේ අසන්තුෂ්ත කලාපයක පරිමාව අඩු කරන විටදී එය සන්තුෂ්ත වන බවයි. මේ ඔක්කොම මම බෝඩ් එකේ ලියලා තියෙන ලියාගත්ත නේද? මේකෙම විශේෂයෙන් දාගන්න ඕනේ. එතකොට ඔයාට දැන් මේ අනුගාන විතරක් දීලා තියෙනවා නම් අපිට එහෙම දාන්න පුළුවන්. PV සමානයි nRT. ඔයා දන්නවා PV සමානයි n බෙදීම na වතාවක් RT. එතකොට මේකෙන් මට ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන් PV සමානයි n වතාවක් R බෙදීම na t. ඔයා දන්නවා මොකද්ද R බෙදීම na එහෙම නැත්නම් අවගාඩ්‍රෝ නියතය කියන්නේ මොකද්ද? KB බෝල්ස්මාන් නියතය PV සමානයි n KB t කියලා සම්බන්ධයක් උනත් අපිට ගන්න පුළුවන්. මේකත් දාගන්න මේ බෝල්ස්මාන් නියතයත් එක්කෙන සමීකරණය කියන අනුගාන දීලා ගණන් හදන්න දෙනේම ගොඩාක් එනවා. හරි. මේ ටියුට් එකදී තාපේ ටියුට් එක තියෙනවද ඔයගොල්ලෝ ගාව? මේ කියන්නේ PDF එක කාගාව හරි තියෙනවද තාපේ PDF එක? තාපේ PDF එක තියෙනවද? නැද්ද? හරි. තියෙනවා නම් මට
යන්කෝ ඊළඟ පිටුවට. හරි. දැන් ඔයගොල්ලෝ අඳින්න පොඩි ප්‍රස්තාරයක් තියෙනවා. මෙන්න මේ විචලනයන් දෙක අඳින්න. P V1යි පරිමාව දැන් ඒකට මේකට අනුව පරිමාව වැඩි වීගෙන යන්නේ. P එක්ක එකයට V ප්‍රස්ථාරය ඇඳගෙන යන්නකො. අඳින්න චුට්ටක් දෙන්නම් මම වෙලා. හරිද? එන්දද? හරි. දැන් අපි කතා කරමු. දැන් එතකොට මේ ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙන්නේ බලන්න. ප්‍රස්ථාරය ඇඳලා හොඳයි. බලන්න ඔයා හිතුවා හරිද කියලා. තනියෙන් මෙහෙම වෙනගෙන යනකොට දැන් මොකද තියෙන්නේ? පරිමාව අපි ඇඳේ කොහමද? අපි ඇඳේ දැන් අපි පිස්ටන් ටික ඇඳලා තියෙන්නේ කොහමද? අපි ඇඳලා තියෙන්නේ මෙහෙ ඉඳන් මෙහෙ වෙනකොට. හරිද? අපි ඇඳේ මෙහෙ ආපස්සට එනකොට. හරිද? ඒ කියන්නේ සමාවෙන්න. අපි ඇඳේ මෙන්න මේ පැත්තට එනකොට. හරිද? දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි හිතමු ටික යම් කිසි එතකොට මේ අවස්ථාවේ මොකද වෙන්නේ මේ අවස්ථාවේ මොකද වෙන්නේ? පීඩනය පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. ඒකට පීඩනය යම් කිසි මේ වැඩි වෙවි යනවා. ඒ කියන්නේ මේ හරියදී මක් වෙනවද? බොයිල් නියමයේ අනුගමනය කරනවා නේ. ටික ඇවිල්ලා යම් කිසි අවස්ථාවකදී මොකද වෙන්නේ? ඔන්න දැන් සංතෘප්ත වාෂ්ප පීඩන සමාන වෙනවා. හරිද? කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනයට සමානයි. දැන් මොකද වෙන්නේ?
එතකොට මොකද වෙන්නේ? දැන් ඔබ පරිමාව ටික අඩු කරගෙන යනකොට ඔන්න දැන් පීඩනය ටික මේ පීඩනය ටික වැඩි වීගෙන එනවා. හරිද? පීඩනය ඔන්න වැඩි වුණා. වැඩි වෙලා පීඩනය දැන් නියතව තියෙනවා දිගටම. පීඩනය දැන් නියතව තියෙනවා දිගටම. මේක මොකද්ද? P අනුලෝම සමානතේ කැට ප්‍රස්ථාරය. හරිද? කැට ප්‍රස්ථාරය. මේක මොකද්ද? අසන්තුෂ්තයි මේක සංතෘප්තයි. මේක මොන අවස්ථාවද? යන්තමින් සංතෘප්ත අවස්ථාව. යන්තමින් සංතෘප්ත අවස්ථාව. අදමයි. අනුලෝම සමානුපාතිකයි v නෙමේද? අනුලෝම සමානුපාතික දැන් මේ මොකද්ද? බොයිල් නියමයේ මේ තියෙන්නේ. නේද? මේ මොන ප්‍රස්ථාරයද? මේ අනුලෝම සමානුපාතික ප්‍රස්ථාර මේක කොහොමද එන්නේ? අනුලෝම ප්‍රස්ථාරයක් එන්නේ. එතකොට අපි හිතමු xy සමානයි c ප්‍රස්ථාරය එන්නේ මේ විදිහට. එතකොට xy සමානයි කයට ප්‍රස්ථාරය එන්නේ ওই විදිහට. හරි හරි. හරිද? කොහොමද? එතකොට මෙතන e සමානයි ඔය ප්‍රස්ථාරය පැටලෙනවා අනිවාර්යයෙන්. කයට v නේ. ඒකෝ මේක මොකද්ද? y සමානයි mx. ඒක ඇත්තටම මේ ප්‍රස්ථාර දෙක අනිත් පැත්තයි. දැන් එතකොට මොකද වෙන්නේ? වැඩි පරිමාවකදී පරිමාව වැඩි වෙනකොට මේක කුඩයි. වැඩි පරිමාවල් වලදී මේක කුඩයි. එතකොට පේනවනේ එකයට v කියන එක කුඩා වෙනවා වැඩි පරිමාවල් වලදී. පරිමාවල් වැඩි වෙනකොට. හරිද? එතකොට මොකද වෙන්නේ? මේක පරිමාව ටික වැඩි වෙනකොට හරිද? පරිමාවල් ටික වැඩි පරිමාවලදී කියන්නේ වැඩි පරිමාවලදී මොකද? අසන්තුෂ්ත. ඒ කියන්නේ මෙන්න මේ කලාපය ගැන තමයි කියන්නේ. වැඩි පරිමාවල් වලදී මේ එකයට v යගේ මොකද වෙන්නේ? අඩුයිනේ. හරි. එහෙනම් එකයට v. එතකොට එකයට vත් එක්ක විචලනය වෙන්නේ මේක y සමානයි mx ආකාරයට. ඒකෝට මේ යනවා. එතකොට අඩු පරිමාවල් වලදී මේ යගේ වැඩි. මෙන්න මේ එකයට v කියන යගේ වැඩි. එතකොට මේක නියත. මේක මොකද්ද? සංතෘප්තයි මේක. සංතෘප්තයි. සංතෘප්තයි මේක සංතෘප්තයි. හරිද? පැහැදිලිද? අනිවාර්ය. හරි. හොඳයි. ප්‍රස්ථාර දෙක ගහගන්න. ප්‍රස්ථාර දෙක ගහගන්න. හරි. දැන් අපි බලමු. සංතෘප්ත ප්‍රස්ථාරය. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ප්‍රස්ථාරය කොහොමද විචලනය වෙන්නේ කියලා. සංතෘප්ත ප්‍රස්ථාරය කොහොමද විචලනය වෙන්නේ කියලා බලමු. පරිමාවත් එක්ක පරිමාවත් එක්ක දැන් බලමු මෙහෙම ගන්නකො. එතරම් කිව්වොත් මොකක් හරි කලාපයක් ගත්තාම කියන්නේ මොකක් හරි අපි කලාපයක් ගමුකෝ මෙහෙම. මේ කලාපය ගත්තොත් එහෙම මෙන්න මේ කලාපය හොඳට අහගන්න. මේ කලාපයේ මේ උඩ තියෙන ජල වාෂ්ප විතරද? නෑනේ. මොනවද? O2, N2, CO2 අරවා මේවා ඕල් එකක් තියෙනවා. හරිද? එතකොට මේ වාෂ්ප කලාපයේ පීඩනය හරිද? ඒ කියන්නේ මේ වාෂ්ප කලාපයේ මුළු පීඩනය හරිද? වාෂ්ප කලාපයේ මුළු පීඩනය කියන එක මම මේ කියන්නේ මුළු පීඩනය ගැන. ඒක මුළු පීඩනය කොහොමද විචලනය වෙන්නේ කියලා තමයි මම මේ අහන්න යන්නේ. හරිද? මුළු පීඩන විචලන ප්‍රස්ථාරය. මුළු පීඩන විචලනය කොහොමද වෙන්නේ? එතකොට ඔයා දන්නවා මේ කලාපයේ මේ වාෂ්පය මගින් ඇති කරන පීඩනයට අමතරව වාෂ්පය මගින් ඇති කරන පීඩනයට අමතරව තියෙනවා මොකද්ද? O2 N2 කියන වායු මගින් ඇති කරන පීඩනයකුත් තියෙනවා. හරිද? හරි. ඒක අපි කියමු PA කියලා. හරිද? ඒතර වාෂ්පය මගින් ඇති කරන එක අපි හිතමු P වාෂ්ප කියලා. එතකොට ওই දෙක එකතු වෙලා තමයි මොකද්ද?
P total එක හැදෙන්නේ. P total හැදෙන්නේ ওই දෙක එකතු වෙලා. හරි. මෙහෙම දාන්න. මෙහෙම ලියා ගන්න. කිසියම් කලාපයක වියලි වාතය සමග අසන්තුෂ්ත කිසියම් වියලි වාතය සමග අසන්තුෂ්ත වාෂ්පයක් මිශ්‍රව පවතින විටදී අසන්තුෂ්ත වාෂ්පයක් මිශ්‍රව පවතින විටදී කලාපයේ වාෂ්ප පීඩනය පරිමාව සමග විචලනය. කිසියම් කලාපයක වියලි වාතය සමග අසන්තුෂ්ත දල වාෂ්පයක් මිශ්‍රව පවතින විට එහි වාෂ්ප පීඩනය පරිමාව සමග විචලනය හරිද? පරිමාව සමග විචලනය. හරිද? හරිද? හරිනේ. හරි. එතකොට මොකද වෙන්නේ? P A ධන P වාෂ්ප සමානයි P T නේ. P total වෙන්නේ. එතකොට අපිට අවශ්‍ය මොකද්ද? වාෂ්ප පීඩන විචලනය. එතකොට P වාෂ්ප රින අතරම කිව්වොත් P වාෂ්ප සමානයි PT රින P A. හරි. අනිමු. ප්‍රස්ථාරය අනිමු. වාෂ්ප පීඩන විචලන ප්‍රස්ථාරයක් අඳින්න බලන්න නිකන් ඉන්න ගමන් ආතල් එකට. හරි. පොඩි අයිඩියා එකක් ආවද? මොකක් හරි කමන්නේ. හරි. අපි ගම්මු. වාෂ්පය ගත්තොත්. මෙන්න මෙතන තමයි අපි ගම්මු මම ගන්න මෙන්න මෙතන තමයි අසන්තුෂ්ත වන තැන. හරි. වාෂ්ප පීඩනය කොහොමද විචලනය වෙන්නේ? වාෂ්ප පීඩනය විචලනය වෙන්නේ මේ යනවා බොයිල් නියමය අනුව ඔම වක්‍රය යන්නේ. ඒක හරිද? ඒක හරි. ඊට පස්සේ වායු ගත්තොත් වායුව මේ වායුව ගත්තොත් PA කියන එක වායුන් ටික ගත්තොත් මොකද වෙන්නේ? ඔය වායුන් කොහොමත් අදාළම නැහැනේ ඈ පරිමාව අඩු වෙනවයි කියලා අදාළම නැහැ ඒකට. ඇයි පරිමාව අඩු වෙනකොට හරි පීඩනය වැඩි වෙනකොට හරි මොනවා හරි වෙනකොට හරි ඉතින් මේ සිරාවටම කිව්වොත් මේ මොකද වෙන්නේ? මේ මුන් ටික බොයිල් පිළිපදිනවනේ වායුව. එතන වායුවේ වායු ස්කන්ධය වෙනස් වීමක් වෙන්නේ නැහැ. මොකද වායුව ඝනීභවණය වෙන්නේ නැහනේ. වාෂ්ප ටිකයි ඝනීභවණය. ඒකට ඉතින් මේක ප්‍රශ්නයක් නැහැ. මේක දෙයියනේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක බොයිල් නියමයේ අනුගමනය කරනවා. ඒක බොයිල් නියමයේ අනුගමනය කරනවානේ. අවුලක් නැහැ නේ. හරිද? ඒක බොයිල් නියමයේ අනුගමනය කරනවා. හරි.
එතකොට දැතොර කලාපයේ වාශ්ප පීඩනයන මේක කලාපයේ වාශ්ප පීඩනය තමා මේක සෝරිය මේ කලාපේ දැන් අපි හොයන්ඩන්න මුළු පීටන මාතෘකා වෙනස් කරගන්න වාශ්ප පීඩනය පරිමාව සමඟ විචලනය කියලන්නේ දෙරිවේ සොරි මුළු පීඩනය පරිමාව සමඟ විචලනය හරි වාශ්ප පීඩනය මේ මුළු පීඩනය පරිමාව සමඟ විචලනයෙන් ඕනේ සොරි හරිතුර මුළු පීඩනය ගැන මේම එකතු වෙන්න ඕනේ එතකොට මේකට ටික වැඩි වීතම එකතු වියන්න එතකොට මෙතනින් පටන් ගත්තොත් එහෙම අපි මේ උසයි එකතු වෙනවා එතකොට මැවිල්ලා එතකොට මේ උසට එකතු වෙන උස නියත වෙනවා එතකොට පොඩ්ඩක් මෙන්න මෙතනින් අඩු වෙනවා දැන් අර උස වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා සිරාවටම අඩු වෙන තමයි පොඩ්ඩක් කැඩිලා යන්නේ ප්‍රස්තාරය එතකොට මේ උස වැඩි වුණානේ යම් ප්‍රමාණයකින් මේකේ අනුක්‍රමණයට වඩා මේ අනුක්‍රමණය අඩු වෙන්න ඕනේ නේද එතකොට මේක මොකද්ද මුළු පීඩනය මේක වායු පීඩනය මේක වාෂ්ප පීඩනය හරිද වාෂ්ප පීඩනය හරිද හරි හරි මෙහෙම තර ලකුණක් දාලා ලියා ගන්න යටින් ලියන තර ලකුණක් ගන්න ඒක පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන් හරි මේකේ බලන්න වාෂ්ප පීඩනය කියන්නේ මොකද්ද අපි මේ කතා කරපු එක හරිද පරිමාවත් එක්ක විචලනය වෙන්නේ වාෂ්ප ටික විතරයි මේ අපි යන්නේ මොකද්ද වාෂ්ප විතරයි හැබැයි අපි ගත්තොත් එහෙම මිශ්‍රණය කියන්නේ වියලි වාතයත් එක්ක සන්තෘප්ත වාෂ්ප තියෙන මිශ්‍රණයක් ගත්තොත් එහෙම මොකද වෙන්නේ වියලි වාතයත් එක්ක සන්තෘප්ත වාෂ්ප තියෙන මිශ්‍රණයක් ගත්තොත් එහෙම එතකොට ඒකේ අනිවාර්යෙන් O2N2 තියෙනවනේ දැන් O2N2 ගත්තොත් එහෙම පරිමාව අඩු කරගෙන ගියා කියලා මේව ඝනීභවණය වෙන්නේ නැහැ නේද මේව ටික ඝනීභවණය වෙන්නේ නැහැ හැබැයි ජලය ටික ඝනීභවණය වෙනවා එතකොට ජලයයි අපි වෙනම සලකනවා දෙකම වාෂ්ප සහ O2N2 ආදී වායු වෙනම සලකනවා එතකොට මුළු පීඩනය ලැබෙන්නේ මොකෙන්ද මුළු පීඩනය ලැබෙන්නේ මේ දෙකෙන්මයි නේද මුළු පීඩනය ලැබෙන්නේ ඔය දෙකෙන්මයි එතකොට මේ මොකද්ද වාෂ්ප පීඩනය එතකොට වායුන් ගත්තොත් එහෙම වායුන් කියන්නේ මොකද්ද O2 N2 ආදී එතකොට වායු කිසිම ප්‍රශ්නයක් නැහැ මේක පරිමාව අඩු වෙනකොට ඒක බොයිල් වීමේ පිළිපදිනවා මේ ඒක බොයිල් වීමේ පිළිපදිනවා මොකද වායු ස්කන්ධය කියන එක වෙනස් වෙන්නේ නැහැ හැබැයි වාෂ්ප ස්කන්ධය කියන එක වෙනස් වෙනවා මුළු පීඩනය මොකද වෙන්නේ මුළු පීඩනය එන්නේ වායු පීඩනය දන වාෂ්ප පීඩනය වායු පීඩනය දන වාෂ්ප පීඩනය ඔය විදිහට තමයි මුළු පීඩනය හැදෙන්නේ පැහැදිලිද හරියයි තේරුණා හරි එහෙනම් මෙහෙම දාගන්න කල්පනා දාගන්න සියලු අසන්තෘප්ත වාෂ්ප අසන්තෘප්ත වාෂ්ප කියන එකෙන් රතු පෑනින් ඉරක් ගන්න සියලු අසන්තෘප්ත වාෂ්ප අවස්ථා සමීකරණ පිළිපදින අතර සියලු අසන්තෘප්ත වාෂ්ප අවස්ථා සමීකරණ පිළිපදින අතර සන්තෘප්ත වාෂ්පවල ස්කන්ධය වෙනස් වන බැවින් වාෂ්ප ස්කන්ධය වෙනස් වන බැවින් අවස්ථා සමීකරණ යෙදිය නොහැක සන්තෘප්ත වාෂ්පයක ස්කන්ධය වෙනස් බැවින් සන්තෘප්ත වාෂ්ප සඳහා අවස්ථා සමීකරණ යෙදිය නොහැක
අවස්ථා සමීකරණය යෙදිය නොහැක. නමුත් සංතෘප්ත වාෂ්පයක පරිපූර්ණ තත්වය උපකල්පනය කරමින් එක් අවස්ථා සඳහා PV සමාන nRT සමීකරණය යෙදිය හැක. හරිද? හරිනේ. හරි ප්‍රස්ථාරය ගහගත්තන්නේ. හරි. අපි ගමු ගාන. මම ඕගොල්ලන්ට එව්වා නේද මේ? බලන්න ගෲප් වලට දාලා ඇති ෆොටෝස් වගේ. ටියුට් එක තියන අය ටියුට් එක ගන්න. හරි. අදමු ඕකේ තියෙන පළවෙනි ගාන. වාෂ්පහාර ප්‍රමිතියට තියෙන පළවෙනි ගාන හදන්න. හරිද හැදුවද? ඔයගොල්ලන්ට මේ හරි ඔයගොල්ලෝ මේ
ඔගොල්ලෝ මේ ඔහොම පොඩ්ඩක් බලා ගන්න. ඔගොල්ලෝ එක දෙයක් තියෙනවා මේ ඔගොල්ලෝ අර අහලා තිබ්බට දැකලා නැති එක. මේ ඔගොල්ලෝ බලන්න මෙන්න මේක. මෙන්න මේ ඔගොල්ලෝ දැන් සම්තෘප්ත වාෂ්ප පීඩන රෝම මෙහෙම අහසින් කඩා පාත් වෙච්ච ඒවා නෙමෙයි. හරිද? කියන්නේ ඔයගොල්ලන්ට මේකක් තියෙනවනේ මොකද්ද මේ මතක නෑ මේ ප්‍රැක්ටිකල් එකක් මේකේ. මේ ප්‍රැක්ටිකල් එකේදී ඇත්තටම කිව්වොත් මෙන්න මේ ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ හැලදී සන්තුෂ්ත වාෂ්ප සෙවීම පීඩනය කියලා. එතකොට ඕකේ මේ වගුවකින් බලලා හොයන්න කියලා කියනවා. හරිද? එන්නේ වගුව තමයි මෙන්න මේ පෙන්වන්න යන්නේ. හරිද බලන්න. මෙන්න මේ වගුව වලින් බලලා තමයි ඔක කරන්න වෙන්නේ මේ. මට පේනවද? මෙන්න මේ වගුවේ මෙන්න බලන්න. උෂ්ණත්වය සෙල්සියස් අංශක 210 දී මේ සැට් කියන්නේ මොකද්ද? සන්තුෂ්ත වාෂ්ප පීඩනය මෙච්චරයි කිලෝ පැස්කල්. හරිද? ඒකට අදාළ මේ ඒක ඕනේ ඒක කුළු දන්නේ තියා. එතකොට ඒකේ ඇත්තටම කිව්වොත් ගැබ් වෙලා තියෙන අභ්‍යන්තර ශක්තිය පේනවද මේ? අභ්‍යන්තර ශක්තිය මෙන්න මෙච්චරයි. ඒ කියන්නේ ලික්විඩ් එක විතරක් තියෙනවා නම් මෙච්චරයි. මේක පද හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. ඒතර මේකේ වාෂ්පය තියෙනවා නම් මෙච්චරයි. සන්තුෂ්ත වාෂ්පය තියෙනවා නම් ඔහොමයි. ඊට පස්සේ මෙතන එන්තැල්පි ඔයගොල්ලෝ එන්තැල්පි කියලා කතා කරන එකක් තියෙනවා. මොකක්ද එක? කෙමිස්ට්‍රි වලද කොහෙද තියෙනවනේ එහෙම එක? හරිද? හරි. එහෙනම් මෙහෙම තමයි යන්නේ වැඩි. හරිද? හරි. හරිනේ. එතකොට මේ වැම් බලලා තමයි කියන්නේ. එතකොට මේ ටෙම්පරේචර් එකට අදාළව. එතකොට ඊළඟට අපිට වගුවක් තියෙනවා පීඩනයට අදාළව. මේ පීඩනයට අදාළද මේ වගුව තමයි පීඩනයට අදාළව තියෙන්නේ. එතකොට මේ පීඩනයේදී සන්තුෂ්ත වෙන උෂ්ණත්වය තමයි මේ තියෙන්නේ. ඒකට අදාළ ඔක්කොම ගැන ටික අපිට කියා ගන්න පුළුවන්. ඒකට මේ වවාවිතය ඔයගොල්ලන්ට නෑ. මෙන්න මේ වගුවකින් බලලා කරන්න කියන්නේ මෙන්න මේක තමයි ඉතින් වගුව ඔයගොල්ලන්ට තියෙන්නේ. මහ ලොකු එකක් නෑ. හරිද? හරි. හරිනේ. දැන් ඔය හදන්න පුළුවන්ද? බැරිද? බෑ නේද? මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 17 බඳුන තුල මුළු පීඩනය කීයද? 770යි mm Hg කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? ඊළඟට උෂ්ණත්වය යනවා 27 දක්වා වැඩි වෙනවා. 27 දක්වා වැඩි වෙනකොට බඳුන තුල මුළු පීඩනය කීයද? 810යි mm Hg. හරි. එවිට බඳුන තුල තුනී ජල ස්තරයක් පැවතී. අමුතු බඳුන තුල මුළු පීඩනය මෙච්චරයිලු. දක්වා වැඩි කළ විට උෂ්ණත්වය වැඩි කළ විට බඳුන තුල මුළු පීඩනය මෙච්චරක් නාලු. තුනී ජල ස්තරයක් මොන බලන්න 17 දී සන්තුෂ්ත වාෂ්ප පීඩනය කීයද? 12යි mm Hg. මේකේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය කොච්චරයිද? 27 දී sorry 12යි නම් 27 දී සන්තුෂ්ත වාෂ්ප පීඩනය යනවා. 27 දී සන්තුෂ්ත වාෂ්ප පීඩනය.
විසිහතේදී සංතෘප්ත වාෂ්ප පීඩනය යහන්නේ. දැන් මේ මොන පීඩනයද? මේ මොන පීඩනයද? මේ ඇවිල්ලා තියෙන්නේ P total. P total කියන්නේ P වාෂ්ප ධන P වායු. P වායු. හරිද? P වායු දෙක තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට මෙන්න මෙතනදී පොඩි දෙයක් කියනවා මෙතනදී මොකද්ද? තුනී වායු ස්තරයක් තිබ්බලු. තුනී වායු ස්තරයක් තිබ්බලු. ඔන්න අන්තිමට තුනී වායු ස්තරයක් තියෙනවලු. ඉතින් ඊට පස්සේ හරි ඒ කාරණාව හරි. එහෙනම් දැන් මොකද්ද කියන්නේ? දැන් අපි හිතමු ඔයා දන්නවා පද්ධතියක උෂ්ණත්වය වැඩි කරනකොට යම්කිසි ජල ප්‍රමාණයක් තිබ්බනම් මේ පද්ධතිය මේ වහලානේ තියෙන්නේ දැන්. උෂ්ණත්වය වැඩි කරනකොට මොකද වෙන්නේ? මේ වායු උඩට යනවා. හරිද? උඩට යනවා. උඩට යනකොට මොකද වෙන්නේ? මේ කලාපයේ ප්‍රමාණය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. උඩ පීඩනය වෙනවා. දැන් පීඩනය හරි වැඩි වෙලා තියෙනවා. හැබැයි පීඩනයේ අවසානයේ 24 වැඩිනාට පස්සේ තුනී ජල ස්තරයකුත් තියෙනවා. එතකොට මෙතනදී තුනී උෂ්ණත්වයේ වැඩි වෙලා තුනී ජල ස්තරයක් තියෙනවා නම් මෙතනදී කොහොමද ජල ස්තරයක් තියෙන්න ඕනේ නේද? මං අහන්නේ එච්චරයි. මං කියන එක හරිද වැරදිද? ජල ස්තරයක් තියෙන්න ඕනේද නැද්ද? හරිනේ. හරි. තියෙන්නේ. ආ අතන තුනී මෙතනදී ජල ස්තරයක් නේද? අර රවුම් කරලා තියෙන්නේ. අර තුනී වායු ස්තරයක් නෙමෙයි නේද තැම්පත් වෙන්නේ? හරි. ජල ස්තරයක් තියෙනවා. හරිද? හරි. දැන් මෙතන මුළු පීඩනය කොච්චරක්ද? 700 ඔච්චරයි. හරි. දැන් මෙතන මොකද්ද? 810. අහන්නේ මොකද්ද? සංතෘප්ත වාෂ්ප පීඩනය. එතකොට මට PT සමානයි P වායුව ධන P වාෂ්ප කියලා කියන්න පුළුවන්. දැන් මට දැන් මාර සීන් එක දැන් කොහොමද මේක කරන්නේ කියලාවත් හිතා ගන්න බෑ. දැන් මම මොකද්ද කරන්නේ? දැන් මට කිසිම අයිඩියා එකක් එන්නේ නැහැ. දැන් මොකද්ද කරන්න කියලා. මොකක්ද දැන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේකට? දත් දීලා තින්නේ එච්චරයි නේ. සංතෘප්ත වාෂ්ප පීඩනය කොච්චරයිද? දැන් කොහොමද දැන් සංතෘප්තයිනේ. එතකොට P12 කියලා කියන්න පුළුවන්. හරිද? මෙතනින් එතකොට P total එකෙන් අපිට පොඩ්ඩක් මෙතනින් P12 නේ කොහොම සංතෘප්ත වාෂ්ප පීඩනය දැන් කොච්චර වායු ස්තරයක් තියෙනවා නම් මේක 12ම තමයි. හරිද? එතකොට මොකද වෙන්නේ? P අපිට වායු එක හොයාගන්න පුළුවන් නේද? 770 න් 12ක් අඩු කරලා මොකක් හරි කරගන්න පුළුවන් න 760යි කියලා 60 sorry 768යි මම මෙච්චි මම ඕක හොයාගන්නවට පුළුවන්. ඔය මොකද්ද? ඔය මොකක්ද තියෙන්නේ? 158යි. ඔකේ 758යි නේ ඒකනේ. හරි 758යි. ඔය මොකද්ද 758යි කියන්නේ? මේ වායුව දැන් එතකොට උෂ්ණත්වයක් දන්නවා. හරිද? උෂ්ණත්වයක් දන්නවා ඔක්කොම දන්නවා. එතකොට මෙතන මට කරන්න පුළුවන් දෙයක් කියන්න ඔයාම කියන මොනවා හරි කරන්න පුළුවන් දෙයක්. කරපු දෙයක් ඕගොල්ලෝ. ඔයාම කියන්නේ මොකද්ද කරන්න පුළුවන් කියලා? මොකද්ද කරන්න පුළුවන්? මොකද්ද කරන්න පුළුවන්? ඔයාම කිය. එතකොට මෙතනත් අපිට PT දන්නවනේ. P වායුව හොයා ගන්න පුළුවන් 810 රින PS. දැන් PS තමයි අපි දැන් හොයන්න ඕනේ.
P වායු හොයාගන්න පුළුවන්. මට මොකද්ද කරන්නේ? මට කිසිම නැහැ අයිඩියා එක. එක දෙයක් හැබැයි මම එක දෙයක් දන්නවා. ඕගොල්ලන්ට කියලා දුන්නා. එකම එක දෙයක් මම කියලා දුන්නා. මොකද්ද? මේකේ වායු මවුල n තියෙනවා නම් මෙතනත් වායු මවුල කොච්චරක් තියෙනවද? n තියෙනවා. වාෂ්ප මවුල ගන්න නේ මම කියන්නේ. වායු මවුල ගන්න. හරි. වාෂ්ප මවුල ගන්න මම කියන්නේ. වාෂ්ප මවුල ගන්න ඉතින් මට ඒකට කරන්න දෙයක් නැහැ. මම මොනව වෙනවද කියලා මම දන්නේ නැහැ වාෂ්ප මවුල ගන්න. හරිද? හැබැයි වායු මවුල ගාන සම්බන්ධයෙන් මට නිත්‍ය වශයෙන්ම කියන්න පුළුවන් වායු මවුල n සංඛ්‍යාවක් තිබ්බනම් මෙතන n සංඛ්‍යාවක් තියෙනවමයි කියන්නේ. හරිද? n සංඛ්‍යාවක් මට කියන්න පුළුවන් කෙලින්ම තියෙනවාමයි කියලා. දැන් මං මොකද්ද කරන්නේ? බලන්න. මෙතන මොකද්ද මේ කියන්න පුළුවන්? නියත වායු ස්කන්ධයක මෙහෙම නම් මෙහෙම මෙහෙමයි කියලා කියන්න පුළුවන්. ඒකට මේකේ පීඩනය වැඩි වෙලා තියෙනවා, T වැඩි වෙලා තියෙනවා. V වැඩි වුණා කියලා අපි කියමුකෝ. හැබැයි උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ඉඳන් හරිද? 27 ඉඳන් sorry 17 ඉඳන් 27ට යනකොට 17 ඉඳන් 27ට යනකොට ඇත්තටම වැඩි වෙන පරිමාව නොගිනිය හැකි තරම් කුඩායි. වැඩි වෙන පරිමාව නොගිනිය හැකි තරම් කුඩායි. දැන් ඔය සාරණ කේතලයක් ගන්නකො. කේතලයක් නියම කරාට පස්සේ හරිද? කේතලේ උතුරන්න කලින් ඒක ඔක්කොම වාෂ්ප වෙලා යනවද? එහෙම වෙන්නේ නැහනේ. එතකොට අපිට ගන්න පුළුවන් මේක පරිමාව වෙනස නොගිනිය හැකි තරම් කුඩායි කියලා. මේ දෙක විතරක් වෙනස් වුණා කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට අපි දානවා මොකද්ද? වායුවට මම දානවා P1 V1 සමානයි PT1 සමානයි. P2 V2 සමානයි T2. ඒක මෙතන කීයද? 758 බෙදීම T1. T1 කියන්නේ කීයද? 273.17 සමානයි මෙතන 810 ඍණ PS බෙදීම 273.27යි. මෙතන මම V කියන එක දානවා V දෙකම සමානයි කියලා තමයි මම කියන්නේ. V වෙනස් වෙලා නැහැ කියලා තමයි මම කියන්නේ. හරිද? හරිද? V වෙනස් වෙලා නැහැ කියලා කියන්නේ මේ වායු පරිමාව පැතිර පවතින පරිමාව වෙනස් වෙලා නැහැ කියලා. එතනදු ඔය මේ යන වායු ප්‍රමාණය ඉතාමත් කුඩායි. හරිද? ඕකෙන් ඔයාලට pH කීයක හොයාගන්න පුළුවන් නේද? ඔයාලට pH හොයාගන්න පුළුවන් නේ? දැන් මෙහෙමනේ. දැන් මම කරපු දේ තේරුන්නේ නැහැ නේද? මම කරපු දේ තේරුනේ නැහැ. හරිද? ඒකට මම කරපු දේ තේරුනේ නැත්තම් මොකද්ද දැන් කරන්න තියෙන්නේ? දැන් ඉතින් ඔක තේරුම් කරගන්න වෙනවනේ. ඈ? ඒකයි මම පොඩ්ඩක් මේ හිමීට කරන්නේ. බලන්න. හරි. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද? මුළු පීඩනය නේ. මේ තියෙන්නේ මුළු පීඩනය. ඔයාට මං කිව්වා දැන් ඔය උඩින් කිව්ව වාක්‍ය මොකද්ද? අසන්තෘප්ත වාෂ්ප හරි පිළිපදිනවා මේවා පිළිපදිනවා. මේ අර වටන එක් අවස්ථාවන් වලට දාන්න පුළුවන් කිව්වා. මේ හිතන්නකෝ. හැබැයි මේ ප්‍රස්ථාරය අපි මොන කන්ඩිෂන් එකක් යටතේද කිව්වේ? මේ වායුව අනිවාර්යෙන්ම ඕන ස්ථානයකදී වායු නියම පිළිපදිනවා. ඕනම ස්ථානයකදී වායු නියම කියන එක පිළිපදිනවා. ඕනම ස්ථානයකදී වායු නියම කියන එක පිළිපදිනවා නම් අපිට වායු නියම අවස්ථා සම්බන්ධ අවස්ථා සමීකරණ පිළිපදිනවා. හරිද? එහෙම කියලා නෙමෙයි ප්‍රස්ථාරයන්ද එහෙනම් ඒකේ අපිට වායුවට ඕනම ස්ථානයකට දාන්න පුළුවන් නේද? ඒ මුළු පීඩනයට දාන්න බෑ. මොකද මුළු පීඩනය ගත්තොත් එහෙම මුළු පීඩනය ඇති කරන්න දායක වන වාෂ්ප එහෙම නැත්නම් අණු ගාන වෙනස් වෙනවා. ඒ වාෂ්ප කලාපයට වායු වෙනවා එන නිසා. හරිද? ඒක නිසා අපිට මෙතනදී වායුව සලකලා වායුවට අවස්ථා සමීකරණ දැමීමේ හැකියාවක් තියෙනවා. වායුවට අවස්ථා සමීකරණ දැමීමේ හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ මාත් එක්ක එකඟද නැද්ද?
එකඟයි. නැද්ද එකඟ නැද්ද මුකුත් නැද්ද? මම ගන්නම් මෙන්න මෙතන පීඩනය P dash නම් මෙතන මුළු පීඩනය මේ අවස්ථාවේ මුළු පීඩනය PT නම් මට මෙන්න මේ වායුවේ පීඩනය ගන්න පුළුවන් P ඍණ P dash කියලා. ඒතකොට මේ වගේ අවස්ථාවක ගත්තොත් අපි මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතන පීඩනය ගත්තොත් මෙතන P නම් මෙන්න මෙතන පීඩනය PS නේ. එතකොට මෙතන පීඩනය PS. මෙතන පීඩනය අපි හිතමු PT dash නම් මෙතන අපිට කියන්න පුළුවන් PT ඍණ PS. sorry PT dash ඍණ PS. ඊළඟට මෙතන පීඩනය අපිට කියන්න පුළුවන් කොහොමද PT double dash PS මනේ. එතකොට මෙතන පීඩනය කියන්න පුළුවන් PT double dash ඍණ PS. මේ වගුව ගහන එක නම් ඔයාලට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි කියලා මම සිතනවා. හරිද? සෑහෙන ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. හරිද? හරි මෙහෙම ලියා ගන්න. කිසියම් ගැටලුවකදී ඇත්තරම කිව්වොත් දැන් ඔයා හිතන්න අසන්තෘප්ත වාෂ්පයක් ගන්නකො. දැන් මේ අසන්තෘප්ත වාෂ්ප කොහොමත් අවස්ථා සමීකරණ පිළිපදිනවනේ. එතකොට මේ වගේ අවස්ථා දෙකක් තිබ්බොත් එහෙම අපි හිතමු වායුව මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ වගේ අවස්ථාවකට ගෙනියනවා. එහෙනම් ඉතින් මේ ඔයාට මේ ඉතින් අවස්ථා සමීකරණ දාලා ගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කියන්නේ ඒ වගේ ගණන් එහෙම එන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඒ වගේ ගණන් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගණන් එන්නේ නැත්තම් මේකේ එන්නේ ඇත්තටම කිව්වොත් මෙහි ඉඳන් මෙහෙට යන ගණන් හෝ මෙහි ඉඳන් මෙහෙට යන ගණන් නැත්තම් මෙන්න මේ දෙපැත්තේ ගණන් තමයි එන්නේ. හරිද? සෝරි මම මෙතන ලියලා නැහැ මේක සන්තුප්ත මෙතන අසන්තුප්ත. හරිද? ඒ කියන්නේ සන්තුප්ත හරි නැත්තම් අසන්තුප්ත හරි තමයි ගාණක් එන්නේ. කවදාවත් ගණන් එන්නේ නැහැ, බය වෙන්න එපා. අසන්තුප්ත යටතේ වාෂ්ප වලට අදාළව. මොකද අසන්තුප්ත යටතේ ගාණක් ආවොත් ඒක වායු වලට තමයි අපිට දාන්න වෙන්නේ. හරිද? හරි. මෙන්න ලියන්න. ගැටලුවකදී සන්තෘප්ත වාෂ්පය අවස්ථා සමීකරණ පිළි නොපදින නමුත් ගැටලුවකදී විතරක් නෙමෙයි, ගැටලුවකදී කියන කැල්ල කපා ගන්නකො. ගැටලුවකදී කියන කැල්ල කපා ගන්න. මෙහෙම ලියන්න. සන්තෘප්ත වාෂ්පයේ අවස්ථා සමීකරණ පිළි නොපදින නමුත් වියලි වාතයේ අවස්ථා සමීකරණ පිළිපදී. වියලි වාතයේ අවස්ථා සමීකරණ පිළිපදී. එම නිසා වියලි වාතයට අදාළ පරාමිතීන් සලකමින් අපට අවස්ථා සමීකරණ යොදා ගැටලු විසඳිය හැක. වියලි වාතයට අදාළව මොකද? කොතන? වියලි වාතයට අදාළව වියලි වාතයේ කොටසට අදාළ පරාමිතීන් පමණක් සලකා අවස්ථා සමීකරණ යොදමින් ගැටලු විසඳිය හැක. හරි.
මේ උඩ ප්‍රස්ථාරය වෙනස් කරගන්න මේ විදිහට ඇඳගන්න. උඩ ප්‍රස්ථාරය ඇඳලා අර ගාන ඔයා හරියට හදන්න දැන්. ඒ ගාන දැන් රතු නෑ 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 ප්‍රස්ථාරය අලුතෙන් අඳින්න ඕනේ නෑ නිකන් වෙලා ගන්න ඕනේ නෑනේ. තියෙන එකේම ගහගන්න. ඔව් උඩ තියෙන එකේම ගහගන්න. හරි. ඔයගොල්ලෝ දැන් ගාන හදලා උත්තරේ ගන්න. ගාන හදාගන්න ඉක්මනට. හරිද? ගාන හදාගත්තානේ. හරි. ඊළඟ මාතෘකාව දාගන්න. දාගන්න ඊළඟ මාතෘකාව. උෂ්ණත්වය සමග වාෂ්පයක ස්වභාවයේ විචලනය. උෂ්ණත්වය සමග වාෂ්පයක ස්වභාවයෙන් විචලනය. උෂ්ණත්වය සමග වාෂ්පයක ස්වභාවයේ විචලනය. දැන් මොකද වෙන්නේ? අපි දැන් උෂ්ණත්වය සමග වාෂ්පයක ස්වභාවයේ විචලනය. දැන් මම කරන්න යන්නේ මෙන්න මෙහෙම වැඩක්. දැන් මොකද කරන්නේ? අසන්තුෂ්ත වාෂ්පයක් ගන්නවා. අසන්තුෂ්ත වාෂ්පයක් අරගෙන ඉවර වෙලා මම උෂ්ණත්වය අඩු කරනවා. T1 T2 T3 T4 මොකද වෙන්නේ ඔය උෂ්ණත්වය මම දැන් ටික අඩු කරගෙන යනවා. උත්තරේ ආවේ 24.5යිද? උත්තරේ ආවේ කීයද කට්ටියට? 5 ගානක් වගේ නෙමෙයි දෙන්නේ.
ඈ කීය දෙන්නේ මේක දුවේ නැන්ද කට්ටිය විසි පහයි දෙස මටයි හය උත්තරෙන්නේ උත්තරෙන්නේ විසි පහයි දෙස මටයි හය මේ මෙතන මේ පේනවනේ PS කියන්නේ මේකයි හොයන්න තියෙන්නේ මේක හොයන්න තියෙන්නේ 810න් අඩු කරන්න ඕනේ හරිද උත්තරේ එන්නේ 25.8යි mm HG එන ගහනක් ආවනම් ඔයාට මේ ඔයා මේ පැස්කල් වලින් දැන් මම දන්නේ මම mm HG වලින්ම හැදුවේ mm HG හරි මට ආවේ මේක ඔයා කෙනකින් හැදුවා නම් මම දන්නේ හරි 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 උෂ්ණත්වය මම දැන් ටික ටික අඩු කරගෙන යනවා. මෙතන මොකද්ද මම ගත්තේ අසන්තුෂ්ත වාෂ්පය. දැන් කියමු බලන්න මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරනකොට ඒ පද්ධතියට දරා ගන්න පුළුවන් උපරිම වාෂ්ප ස්කන්ධය අඩු වෙනවා. හරිද? ඇයි ඒ? උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ අණු වල තියෙන චාලක ශක්තිය අඩු වෙනවා. චාලක ශක්තිය අඩු වෙලා මොකද වෙන්නේ? වාෂ්ප ඝනීභවණය වෙන්නමයි බලන්නේ. හරිද? එතකොට ඒ උෂ්ණත්වය මදි ඉහළ කලාපයට ජලාංශු එහෙම නැත්නම් වාෂ්පාංශු ගෙනියන්න. ඒක නිසා මොකද වෙන්නේ? උෂ්ණත්වය ටික අඩු කරනකොට මොකද වෙන්නේ මේක මෙයා වෙනවා. දැන් එතකොට මේකත් සන්තුෂ්තයි. එතරම් ගියොත් ඔන්න යම්කිසි අවස්ථාවක් වෙනවා යන්තමින් සන්තුෂ්ත අවස්ථාව. ඔන්න මෙතෙන්ට ආවා. එතකොට මේ අවස්ථාවේදී ඔන්න දැන් ෂෝයි ඈ. දැන් මොකද කරන්නේ? තවත් උෂ්ණත්වය අඩු කරනවා. තවත් උෂ්ණත්වය අඩු කරනකොට මෙතනදී දැන් සන්තුෂ්තයි. මතක තියාගන්න සන්තුෂ්ත අවස්ථාවේදී මෙහෙම ජල පටලයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ගානක දෙන්නේ අනිත් කතාව තමයි ගානක දෙන්නේ මේක සන්තුෂ්තයි කියලා. හරිද? සන්තුෂ්තයි කියලා ගානක දෙන්නේ නැත්නම් මොනවද දෙන්නේ? එක්ක කියනවා ජල කලාපයක් යට හිටියලු. එහෙම නැත්නම් මේ ජල බුබුලු රැඳුනලු. ඔය වගේ ඔය එක මගුල් කියවනවා. හරිද? ඉතින් එක මගුල් කියලා තමයි මේ එහෙම මේ මොකද්ද මේක මේ සන්තුෂ්තයි කියලා කියන්නේ. ඒතකොට සන්තුෂ්තයි කියලා කෙලින් මේගොල්ලෝ දෙන්නේ නැහැ. එහෙම උනුත් ඉතින් වැඩක් නැහැ නේ. එතකොට දෙන්නේ මොකද්ද? වායු ජල බිඳිති රැඳුණා නැත්නම් ජල පටලයක් රැඳුණා. ඒ වගේ එහෙම එකක් තමයි කියන්නේ. හරිද? එකක් තේරුම් ගන්න. එකක් තුලුවට දාගන්න. එතකොට මේක තමයි යන්ත්‍රමය සම්බන්ධය. එතකොට මෙතනින් පස්සේ එක සෙල්සියස් අංශකයක් වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? වැඩි වෙච්ච ගමන් අසන්තුෂ්ත වෙනවා. අඩු වෙච්ච ගමන් සන්තුෂ්ත වෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. එතකොට මේ අවස්ථාවේදී එන්නම් මේකේ එන්නම් මේ අවස්ථාවෙත් n. හැබැයි මේකේ n dash. මේකේ n dash. හරිද? n dash. දැන් මේ අවස්ථාව මොකද වෙන්නේ? අවස්ථා සමීකරණ පිළිපදින්න. දැන් පරිමාව නියතයිනේ. පරිමාව නියත වෙනවා නම් අපිට දාන්න පුළුවන් මේ සම්බන්ධයෙන් මෙතෙන්ට එනකම්ම පිළිපදිනවා. හරිද? මෙතෙන්ට එනකම්ම මේ ෂෝට් නෝට් එක දෙන්නේ. කෙලින්ම ෂෝට් නෝට් එකක් දෙන්නේ. හරිද? ඒකට මේක පිළිපදින්නේ නැහැ. මේ හොඳ වැරද්ද දාලම දාගන්න මේක ඈ. ක්‍රියාවක් දාලම දාගන්න. හරිද? හරි. එතකොට මෙතන ගත්තොත් n බෙදීම v අනුපාතය. මොකද වෙන්නේ? මෙතන ඇත්තොත් n බෙදීම v අනුපාතය, මෙතන ඇත්තොත් n බෙදීම v අනුපාතය, n බෙදීම n dash බෙදීම v අනුපාතය. මොකක්ද වෙන්නේ? මේ ටික ඔක්කොම සමානයි. මෙතනදී මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙතනින් පස්සේ මේක අඩු වීගෙන තමයි යන්නේ. ඇයි ඒ? වාෂ්ප කලාපයේ තියෙන අණු ගාන අඩු වෙනවා. අණු පරිමාව වෙනස් වෙන්නේ නැහැ. ඒකින්ද මේක අඩු වේගෙනම තමයි යන්නේ. හරිද? කලින් අවස්ථාවේ නම් මොකද උනේ? n බෙදීම v එක සමාන වීගෙන තමයි ගියේ. හැබැයි මෙතනදී එහෙම වෙන්නේ නැහැ. හරිද?
මේ ජලය රැඳෙනවා කියලා මේ මහා ලොකුවට රැඳෙන්නේ නැහැ. සිරාවට ගියොත් බිඳිති රැඳෙන්නේ. ඔයා සරලවම කිව්වොත් ගෙදර මේ ඉන්ජෙක්ෂන් කටු එහෙම තියෙනවා. සරලවම කිව්වොත් මේ දවස්වල වැක්සින් ගහන්න යනවනේ. වැක්සින් ගහන්න යනකොට එකක් දෙකක් අරන් එන්න. හරිද? මේ වැක්සින් ගහන්න යනකොට එකක් දෙකක් අරන් එනකොට මේ අරන් ඇවිල්ලා පොඩ්ඩක් තද කරලා උඩ තද කරලා දෙපාරක් තුන් පාරක් තද කරන්නකො පීඩනය අඩු කරන්නකො මේ තද කරන්නකො තද කරාම ඔයාලට පේනවා ජල බිඳිති රැඳෙනවා. ඉතින් ඒක තමයි මේ කියවන්නේ. හරිද? සරලවම කිව්වොත් ඒක තමයි මම මේ කියවන්නේ මෙච්චර වෙලා. හරිද? හරි. මම ඉතින් මෙතනින් එහාට හරි කරන්නකො මේක ඇඳගන්න. Sorry. හරිනේ එඳගත්තානේ. හරි අපි කරමු. හරි මෙහෙම ලියා ගන්න. යටින් ලියා ගන්න මෙහෙම. මේ අනුව පෙනියන්නේ පද්ධතියක පරිමාව නියතව තබා උෂ්ණත්වය අඩු කරන විට කලාපය සංතෘප්ත වන බවයි. මේ අනුව පෙනියන්නේ පද්ධතියක පරිමාව නියතව තබා අනිත් මේ අනුව පෙනියන්නේ පද්ධතියක පරිමාව නියතව තබා උෂ්ණත්වය අඩු කරන විට කලාපය සංතෘප්ත වන බවයි. මක්නිසාදයක් පද්ධතියක උෂ්ණත්වය අඩුවන විට එම පද්ධතියට දරාගත හැකි උපරිම වාෂ්ප ස්කන්ධය අඩුවේ. පද්ධතියකට දරාගත හැකි උපරිම වාෂ්ප ස්කන්ධය අඩුවේ.
සාමාන්‍යයෙන්ම අගයන් වශයෙන් ගත්තොත් එහෙම මේ උෂ්ණත්වයත් එක්ක විචලනය වෙන එක. හරිද? සංතෘප්ත වාෂ්ප පීඩනය. කොහොමද විචලනය වෙන්නේ කියලා ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා. අල්ලම කිව්වොත් උෂ්ණත්වයත් එක්ක කොහොමද සංතෘප්ත වාෂ්පය විචලනය වෙන්නේ කියලා. සංතෘප්ත වාෂ්ප පීඩනය. කොහොමද විචලනය වෙන්නේ? ප්‍රස්තාරයක් ගැහුවොත් එහෙම අපි. සංතෘප්ත වාෂ්පය උෂ්ණත්වයත් එක්ක. මේ මේකේ ගත්තොත් එහෙම මේ සෙල්සියස් එක බිඳුවේ ඉඳන් හරිද? සෙල්සියස් අංශක බිඳුවේ ඉඳන් මේක ටික 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 වැඩි වෙගෙන එනවා. සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ. හරිද? සංතෘප්ත වාෂ්ප පීඩනය දන්නවා. සෙල්සියස් අංශක 100 දී කීයද? 760යි mmHg. ඕක නම් ඔයගොල්ලෝ දන්නවා. එතකොට සෙල්සියස් අංශක බිඳුවේදී සාමාන්‍යයෙන් එන්නේ 4.58ක් වගේ ආවේ. සෙල්සියස් අංශක බිඳුවේදී 4.58යි mmHg වගේ ආවේ. කින්න එතකොට කොහොමද මේක විචලනය වෙන්නේ? මේ මෙහෙම වගේ විචලනය. දැන් මොකද වෙන්නේ? දැන් මෙතනින් පස්සේ මොකද වෙන්නේ කියන්නේ? මෙතනින් පස්සේ සංතෘප්ත බාෂ්ප පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන තාපාංකය 760යි 4.58යි 100යි සෙල්සියස් අංශක 100යි. මේ සෙල්සියස් අංශක කොහොම විචලනය වෙන්නේ? හරි. හරිද? හරි. තේරුණා? කියපු දේ තේරුණානේ? තේරුණාද? හරිද? ඔව්. ඒක සංතෘප්ත වාෂ්ප පීඩනය විචලනය වෙන්නේ කොහොමද? එතකොට මොකද වෙන්නේ? දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් සරල මේකක් ගත්තොත් සරල වායුවක් ගත්තොත් අපි දන්න විදිහට මේක සෙල්සියස් අංශක උෂ්ණත්වය මේක පීඩනය. මේ මොනවාද? අසන්තෘප්ත වාෂ්පයක් ගත්තොත් සම්පූර්ණම අසන්තෘප්ත වාෂ්පයක් නම් ඒ අසන්තෘප්ත වාෂ්පය වායු නියම පිළිපදිනවනේ. ඒකින්ද මේක මෙහෙම යනවා. හරිද? මේක මෙහෙම යනවා. ඒතර අපි ගහන්නේ ප්‍රස්ථාරය මේ ජලයේ සීන් එකටනේ. හරිද? හරිද? සිරාවටම ගත්තොත් මේ වාෂ්ප පීඩනය. ඒතකොට ජලය ගත්තොත් මේ සංතෘප්ත වාෂ්ප පීඩනය ජලය යන්නේ කොහොමද? මෙහෙම. මේ විදිහට. අසන්තෘප්ත වාෂ්පය ගත්තොත් එහෙම අසන්තෘප්ත වාෂ්පය යන්නේ මෙහෙම. මොකද සංතෘප්ත වාෂ්ප කියන එක වායු නියම පිළිපදින්නේ නැහැ. සංතෘප්ත වාෂ්ප මේ අසන්තෘප්ත වාෂ්ප කියන එක පිළිපදිනවා. එතකොට මම වාෂ්ප පීඩනයට ප්‍රස්ථාරය ගැහුවොත් එහෙම වාෂ්ප පීඩනයට ප්‍රස්ථාරය ගැහුවොත් එහෙම මොන වගේ එකක් එයිද? වාෂ්ප පීඩනයට උෂ්ණත්වයත් එක්ක ප්‍රස්ථාරය ගැහුවොත් එහෙම උෂ්ණත්වයත් එක්ක මොකද්ද මේ? වාෂ්ප පීඩනයට උෂ්ණත්වයත් එක්ක ප්‍රස්ථාරය ගැහුවොත් මම දන්නවා සෙල්සියස් අංශක බිඳුවේදී මේක සංතෘප්තයි. මේ කීයද? සෙල්සියස් අංශක 100යි. සාමාන්‍ය මෙතන ඉන්නේ සාමාන්‍ය 760 වගේ. 760 වගේ ඇවිල්ලා යනවා. එතකොට අපි ගහන්නේ මොකේදද? කියන්නේ ඕනම වාෂ්පයක් ගත්තොත් ඕනම වාෂ්පයකට හරියන්න ගහන්න එපා. ඒක නිසා ඉතින් මේ අපිට ගහන්න බෑ මේ මෙහෙමයි කියලා. කියන ජලයකමයි කියලා ගහන්න බෑ. එතකොට මොකද වෙන්නේ? මේක මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතෙන් ගියාම මේක ඉවරයි දැන්. තියෙන මේ ජලය ඔක්කොම මේ තියෙන තාපාංකය. හරිද? තාපාංකයේදී මේක හැසිරෙන්නේ මොකක් වගේද? අසන්තෘප්ත වාෂ්පයක් වගේ. ඒතකොට සිරාටම ගත්තොත් අසන්තෘප්ත වාෂ්පයක් නම් ඒ අසන්තෘප්ත වාෂ්පය මෙහෙම ගිහලා කෙල්වින් බිඳුවෙත් තමයි මේ වෙන්නේ. ඒතර ඔය වගේ හැඩයක් තමයි මේකට තියෙන්නේ. හරිද? එතකොට අපි මෙතනින් ප්‍රස්ථාරය වෙන් කළොත් මේක මොකද්ද? සංතෘප්ත වාෂ්ප මේක අසන්තෘප්ත වාෂ්ප. හරි.
මේක සන්තුෂ්තයි මේක අසන්තුෂ්තයි කියලා කියන්න පුළුවන්. හරිද? හරි ප්‍රස්තාව තුන දාගමු. මේක ජලය සෝරි මේක ජලය. මේක ජලය කියලා දාන්න. හරි මේක ජලය. සෝරි වැරද්දුවනේ මම. සෝරි මේක මේ සමාවෙන්න. හරිද? සමාවෙන්න වැරද්දුව වැඩි ඈ. මම වැරද්දුවා. දැන් මේ අගයන් ගත්තොත් එහෙම දැන් ජලයේ ඔයා දන්නවනේ ජලයේ මේ මං වැරද්දුවනේ මේක ජලයේදී මේ ජලය ගත්ත සෝරි මං වැරද්දුවා මේක ඒක පොඩ්ඩකට අමතක කරන්න දැන් මම මේ කියන එක බලන්න ඕනම වායුවක් ගත්තොත් එහෙම ඕනම වාෂ්පයකට අදාළව මං ගැහුවා හරි මේ ඕනම වාෂ්පයකට අදාළව සංතෘප්ත වාෂ්ප පීඩනය නම් ඔහොමයි හරි මෙහෙමයි විචලනය වෙන්නේ මං අර 764 මේ ගාන දාපු එක තමයි වැරදි හරිද මෙතන සංතෘප්ත වාෂ්ප පීඩනය මෙතන මොකද්ද උෂ්ණත්වය හරිද හරිනේ හරි කොහොම දාගන්න මේ දෙක ඇඳලා මේ ප්‍රස්තාරය දාගන්න හරි ඔය දෙක අඳින්න විනාඩියක් දෙන්න හරිනේ හරි ඊළඟට අනිත් ප්‍රස්තාරය ඇඳ ගන්න හරිද මේ ප්‍රස්තාරය ඇඳ ගන්න ඊළඟ ප්‍රස්තාරය ඇඳ ගන්න හරිනේ මේ ප්‍රස්තාරය ඇඳ ගන්න මුල් ප්‍රස්තාරය බලන්න හරි දෙවෙනි එකට යන්න මේ දෙක එහෙම ලියා ගන්න එපා මේ 100 දී මේ දෙක එහෙම ලියා ගන්න එපා ලියාගත්තා නම් කපන්න හරි හරිනේ දැන් ජලය ගත්තොත් එහෙම ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩන විචලනය මෙහෙම යන්නේ බිඳුවෙන් පටන් ගන්න බිඳුව අරන් T මෙතන T කියන එක සෙල්සියස් 100 මෙතන 760යි mm Hg හරිද හරි මේ ප්‍රස්තාරෙත් දාගන්න මේ මොකද්ද ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩන විචලනය
දැන් මේක ඕනම එකක් සඳහා මේක පොදු එක. මේක පොදු එක. මේක පොදු එක. ඕනම එකකට ওই ප්‍රස්ථාරයේ හැඩය තමයි එන්නේ. දැන් ජලය ගත්තොත් විශේෂයෙන් ජලය ගත්තොත් ජලයේ තියෙන ඔහොම. හරි මම දැන් කෙලින් මදින එකපාරට මේ උගලන්ට වෙලාව දෙන්නේ නැහැ. මාත් එක්කම වගේ ඇඳ ගන්න. හරිද? අපි ගත්තොත් ඇත්තටම ගත්තොත් වායුවක් ගත්තොත් මේ වායුවේ මොනවද තියෙන්නේ? කලින් කිව්වා වගේම වියලි වාතය තියෙනවා. හරිද? වාෂ්ප පීඩනය මෙතන උෂ්ණත්වය. අපි දන්න විදිහට මොකද වෙන්නේ? ඇත්තටම ගත්තොත් අපි සරලවම ගත්තොත් විචලනය වෙන්නේ මෙහෙම. මොකද්ද මේ අසන්තුෂ්ත වාෂ්පයක්. එහෙම නැත්නම් සෝරි අසන්තුෂ්ත මේ මොකද්ද? වියලි වාතය. අපි අනිත් එකක් ගත්තොත් කොහොමද මේක විචලනය වෙන්නේ? අපි දන්නේ. කොහොමද? ඉතින් කොහොම විචලනය වෙන්නේ? මම දන්නේ විචලනය වෙන විදිහ. මේ මොකද්ද? වාෂ්ප. අපි දන්නවා මේ කැලේ මොකද්ද? අසන්තුෂ්ත මේක අසන්තුෂ්ත කියලා මේ වාෂ්පය. වාෂ්පයක සන්තුෂ්තයි නම් මේක කොහොමද විචලනය වෙන්නේ? මේක කොහොමද විචලනය? මේක විචලනය වෙන්නේ ඉරාවටම ගත්තොත් කියන්නේ මේ දෙකට මම ප්‍රස්තාරය ගත්තොත් එහෙනම් මේ දෙකේ එකතු වෙන්නේ මුළු එක විචලනය වෙන්නේ. එතකොට නිකන් මෙහෙම වගේ ගිහිල්ලා ඊට පස්සේ මේ දෙකේ එකතු වීම නියතයිනේ. මේ මට අර හරියටම කියන්න බෑ. ඉතින් මම ඔහොම වගේ ප්‍රස්තාරයක් ගහනවා. මේක වක්‍රයක් විදිහට කොහොම ගිහිල්ලා ඊට පස්සේ මේ දෙකේ අර වැඩිවීම පොඩ්ඩක් අර මේක වගේ වැඩිවීම පොඩ්ඩක් අඩු වෙලා එක්ක වක්‍රයක් වෙන්නත් පුළුවන් නැත්නම් රේඛාවක් වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ ඒක. හැඩේ එන්න ඕන වෙයි. මේ මොකද්ද? මුළු පීඩනය. හරි දා. හරි නෑ ගොඩෙන් දා ගන්න කලින් මේකත් බලන්න. ඒකට මේකත් අරකම තමයි. දැන් මේකෙන් ඔයගොල්ලෝ ගාණක් හදලා තියෙන්නේ. මම දැන් මේක විස්තර කරන්න ඕනෙත් නෑ. එතකොට මුළු පීඩනය අපි දන්නවා නම් එතකොට මුළු පීඩනය සමානයි වාෂ්ප පීඩනය ධන වියලි වාතයේ පීඩනය. එහෙනම් අපිට ලියන්න පුළුවන් මුළු පීඩනය PT නම් සංතෘප්ත වාෂ්ප පීඩනය PS නම් මේ උෂ්ණත්වයට අදාළ සංතෘප්ත වාෂ්ප පීඩනය PS නම් අපි ලියනවා මෙන්න මෙතන පීඩනය PT ඍණ PS කියන. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ස්ථානවල PT dash මෙතන ඒ වෙලාවේ වාෂ්පය අසන්තුෂ්තයි. ඒ මේ වගේ වෙලාව නම් කෙලින් ප්‍රශ්නයක් නැහැ. වාෂ්පයට කෙලින්ම අවස්ථා දෙකක් සැලකලා අවස්ථා සමීකරණ දාන්න පුළුවන්. මම ඒ කිව්වද? මම කියලා දිනවනේ කොයි කලින් අසන්තුෂ්ත වාෂ්ප මේ පිළිපදිනවා කියලා. එහෙනම් ඉතින් ඕනේ නැහැ. මෙතන පීඩනය P x කියලා ගත්තොත් මෙතන අපිට ලියන්න පුළුවන්. PT dash වෙන PS කියලා. හරි. ප්‍රස්තාරය යන්න ගන්න ඔය විදිහට.
හරි ඇති වෙලාව. හරිනේ. හරි. අරකම හින්දා තමයි පොඩ්ඩක් ස්පීඩ් කළේ අන්තිම ටික. හරි. මෙහෙම ලියා ගන්න. මෙහිදීද 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 වියලි වාතයේ අවස්ථා සමීකරණ පිළිපදින බැවින් වියලි වාතයේ අවස්ථා සමීකරණ පිළිපදින බැවින් මෙහිදීද වියලි වාතයේ අවස්ථා සමීකරණ පිළිපදින බැවින් වියලි වාතයේ අවස්ථා සමීකරණ පිළිපදින බැවින් වියලි වාතය සඳහා ප්‍රකාශන ලබාගෙන අවස්ථා සමීකරණ යොදමින් වියලි වාතය සඳහා වියලි වාතයේ පාරාමිතීන් සඳහා වියලි වාතයේ පාරාමිතීන් සඳහා ප්‍රකාශන ලබාගෙන වියලි වාතයේ පාරාමිතීන් සඳහා ප්‍රකාශන ලබාගෙන අවස්ථා සමීකරණ යොදමින් ගැටලු විසඳිය හැක. ගැටලු විසඳිය හැක. හරිද? දැන් මේකට අදාළ සම්පූර්ණ මේ පාඩමටම අදාළ චෝට් නෝට් එක දෙන්න හදන්න. හරි ඔන්න බලන්න. හරි. දැන් මම සලකනවා මෙන්න මේක තමයි මේ පාඩමේ ගැප් වෙලා තියෙන අවසාන කාරණා. හරිද? එතකොට බලන්න දැන් අපි සරලවම ගත්තොත් මේ මොකද්ද සැලකුවේ ඇත්තටම කිව්වොත් මේ අවස්ථා දෙකත් එක කියන්නේ ගැප් වෙලා තියෙන කාරණාව සාරාංශයක් කියන්නේ මෙහෙමයි. මට අනුව ඉතින් මං මෙහෙමයි හිතාගෙන ඉන්නේ මෙතන තමයි අල්ලන්න අමාරු තැන. හරිද? බලන්න. මෙන්න තියෙනවා යන්තමින් සංතෘප්ත අවස්ථාව. මෙන්න තියෙනවා මේක මොකද්ද? යන්තමින් සංතෘප්ත අවස්ථාව. හරිද? දැන් මොන බලන්න මම එකපාරම යන්තමින් සංතෘප්ත අවස්ථාවේ නම් පරිමාව වැඩි කළ විට මොකද වෙන්නේ? පරිමාව වැඩි කළොත් මොකද වෙන්නේ? යන්තමින් සංතෘප්ත අවස්ථාවේ තියලායි පරිමාව චුට්ටක් වැඩි කරොත් මොකද වෙන්නේ? පරිමාව පොඩ්ඩක් වැඩි කරොත් මොකද වෙන්නේ? පටන් ගන්නකොට මුලින්ම කිව්වේ මොකද්ද වෙන්නේ? යන්තමින් සංතෘප්ත අවස්ථාවේ ඉඳන් පරිමාව පොඩ්ඩක් වැඩි කරගමන් මක් වෙනවද? අසන්තෘප්ත වෙනවා. හරිද? හරිද? මං කිව්වේ හරිද? පරිමාව ඩිංගිත්තක් වැඩි කරගමන් අසන්තෘප්ත වෙනවා. යන්තමින් සංතෘප්ත අවස්ථාවේ ඉඳන් පරිමාව චුට්ටක් අඩු කරගමන් මොකද වෙන්නේ? ඒක සංතෘප්ත එකක් බවට පත් වෙනවා. හරිද? පරිමාව වැඩි කළ විට මොක් වෙනවද? පරිමාව වැඩි කළ විට අසන්තෘප්ත වේ. එතකොට මෙතන පරිමාව අඩු කළ විට මොකද වෙන්නේ? සන්තුෂ්ත වේ. දැන් උෂ්ණත්වය වැඩි කළ විට මොකද වෙන්නේ? සහ උෂ්ණත්වය අඩු කළ විට උෂ්ණත්වය වැඩි කළ විට සහ උෂ්ණත්වය අඩු කළ විට මොකක් වෙනවා? උෂ්ණත්වය වැඩි කළ විට අසන්තෘප්ත වෙනවා. අඩු කරාම සංතෘප්ත වෙනවා.
උෂ්ණත්වය වැඩි කරාම මොකක් වෙනවද මෙතන ඉඳන්? අසන්තෘප්ත වෙනවා. උෂ්ණත්වය වැඩි කරාම අසන්තුෂ්ත වෙනවා. උෂ්ණත්වය අඩු කරගෙන යන්නේ මෙතන ඉඳන් දිගටම අසන්තුෂ්තයි. හරිද? දැන් දිගටම අසන්තුෂ්තයි. මොකද උෂ්ණත්වය වැඩි කරාම අසන්තුෂ්ත වේ. උෂ්ණත්වය අඩු කළාම සන්තුෂ්ත වේ. හරි. දාගමු. එහෙනම් ඔතනින් වාෂ්ප ඉවරයි. ඔතනින් වාෂ්ප කියන කොටස ඉවරයි. එතකොට අපිට ගානක් හදන්න තියෙනවද? අර කියවපු දෙවෙනි ගාන හද මට අර
කරමුද? එන්නේ මේ දේවල් ටිකක් තියෙන්නේ මහා ලොකු දේවල් නෙවෙයි. හරිද? මේ කරාද දැන් ඔයගොල්ලෝ? මුල් එක නම් හැදුවා. ඉතුරු ටික හරි. මෙන්න බලන්න පිස්ටන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මොකද වෙන්නේ මේකේ බලන්න ආරම්භක පීඩනය කීයද 8.5 ඉරෝ නෑ මෙතනින් මේ ගානෙන් පස්සේ ඉවරයි පන්තිය. හරි. මේ හරිද? හරි. ඊට පස්සේ මුළු පරිමාවෙන් අඩක් අඩු කරවලු. පළවෙනි පරිමාව 2ක් b නම් අවසාන පරිමාව කොච්චරයිද? v. හරිද? මම v නම් v බෙදීම 2යි. ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට පීඩනය මේගොල්ලෝ කියනවා කොච්චරයිද? පීඩනය මැනලා. දැන් මේගොල්ලෝ මැනලා තියෙන්නේ. අඩු කරාම කොච්චරයිද පීඩනය? 16.0යි එන්නේ කිලෝ මේකයි ඔහොම එකක් එනවා. මේක දින මුල් පරිම දක්වා අඩක් කරුවකට ජල වාෂ්ප වලින් සංතෘප්ත බව පෙන්වන්නලු. හරි දැන් මම මොකද කරන්නේ? හරි මේක මොකද්ද? අසන්තෘප්තයි මේක දන්නේ නැහැ. මොකද්ද කියලා දන්නේ නැහැ. අවසාන පීඩනය මෙච්චරයි. දැන් මුළු පීඩනයක් නෙමෙයි දැන් මෙතන මුළු පීඩනය දීලා තියෙන්නේ මෙතන මුළු පීඩනය දීලා තියෙන්නේ. හරිද? හරිද? මුළු පීඩනය දීලා තියෙන්නේ. දැන් මම කරන්නේ හරි ඕන මගුලක් වෙන්න කියලා මම අසන්තෘප්තයි කියලා හිතලා මම දානවා. මොකද කරන්නේ? මේක අසන්තෘප්තයි කියලා හිතලා දානවා. 8.5 බෙදීම මොකද්ද? උෂ්ණත්වය නියතයි. P1 සමානයි P1 සමානයි P2 V2. එතකොට P1 කියන්නේ 8.5 ගුණ කිරීම 2ක් V සමානයි P2 සමානයි V. V ට V කැපෙනවා V ට V කැපෙනවා දෙවරක් 8.5 කීයද? P2 සමානයි 17යි. KNM වෙන එක. අම්මට සින්නේ මොකද්ද මේ? පීඩනය දෙපාර අඩු වුණාට පස්සේ මොකක්ද උනේ? ඈ 8.5 17ක් ආපා. දැන් මේක මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන්නේ? අපි ගැව්වොත් එහෙම ප්‍රස්ථාරයක් අපි අසන්තෘප්තයි කියලා නෙවම හදාගෙන ආවේ. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට දැන් තියෙන්නේ මෙතන කීයද 17යි. හැබැයි දැන් තියෙන්නේ කීයද? 16යි. හැබැයි දැන් තියෙන්නේ කීයද 16යි. එහෙනම් මක් වෙලාද මේ අවස්ථාවේදී? ඉතින් දෙයියනේ. මෙතනදී ඇත්තටම කිව්වොත් අසන්තෘප්තයි නම් 17ක් වෙන්න ඕනේ. දැන් කීයද 16යි තියෙන්නේ. එහෙනම් මේක මක් වෙලාද? මීට කලින් සන්තෘප්ත වෙලා තියෙනවා. හරිද? මීට කලින් සන්තෘප්ත වෙලායි තියෙන්නේ. හරිද? පැහැදිලිනේ? එහෙනම් කියන්න පුළුවන් මොකද වෙන්නේ? තිබෙන පීඩනයට වඩා අස මුලින්ම අපි සලකන්නේ අසන්තෘප්ත ලෙස සලකා ගන්න හදමු. අවස්ථා දෙකේම අසන්තෘප්තයි කියලා ගන්න හදමු. හැබැයි මොකද වෙන්නේ? අසන්තෘප්ත නම් 17ක් විය යුතුය. 17යි පීඩනය විය යුතුය. නමුත් මෙහි පීඩනය පරිමාව දෙකක් අඩු වූ විට පීඩනය 16ක් වේ. එම නිසා පීඩනය මක් වෙලා මේක සන්තෘප්ත වී ඇත කියලා ලියුවහම ඇති. මෙම ක්‍රියාකාරකම සිදු කරන උෂ්ණත්වයේදී ජලයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය කොපමණද? ජල වාෂ්ප වල ආරම්භක පීඩනය ගණනය කරන්න. දෙක මහාවනේ සන්තෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ PS. හරිද? PS. එතකොට මම දැන් මොකද කරන්න ඕනේ? මම දැන් 3න් එකක් දක්වා අඩු කරාම පීඩනය දන්නවනේ 23යි කියලා. 23යි. එතකොට ඇත්තටම කිව්වොත් මේකේ තියෙන වායු පීඩනය තමයි 23 ධන PS. හරිද? මෙතන 23 ධන PS කියලා මට කියන්න පුළුවන්. එතකොට මෙතන මම මොකක්වත් දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. එතකොට මම මේ අවස්ථා දෙකට දාන්නද? මේ අවස්ථා දෙකට දාන්නද? මෙතන ගියේ 16යිනේ 16 රින
PS එකම මේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය. ඒතකොට මේ අවස්ථාව දෙකට දැම්මම මට PS හොයාගන්න පුළුවන් නේ. පරිමාව දෙක දන්නවනේ. එතකොට මෙතන පරිමාව V නම් පොඩි ආරම්භක පරිමාව 6ක් V නම් මෙතන පරිමාව 1 2ට බෙදුවාම 3ක් V. මෙතන පරිමාව එක 3න් එකක් දක්වා අඩු කරාම මෙතන මේ දෙකක් V කියලා ගන්න පුළුවන්. එහෙනම් මම දානවා මොකද්ද? බොයිල් නියමය. 16 ඍණ PS වතාවක් 3ක් V සමානයි 23 ඍණ PS වතාවක් දෙකක් V. හරි. දෙකක් V. එතකොට මේකට මේක කැපෙනවා 16 වරක් 3 48යි ධන ඍණ 3ක් PS සමානයි 23 වරක් 2 46යි ඍණ 2ක් PS. එතකොට PS සමානයි 2යි කිලෝ නිව්ටන්. එන්න සංතෘප්ත වාෂ්ප පීඩනය හෙව්වා. ආරම්භයේ වාෂ්ප පීඩනය කියන්නේ දැන් සංතෘප්ත වාෂ්ප පීඩනය මේක දන්නවනේ. ඉතින් මෙතෙන්ටයි මෙතන වායුවටයි දාන්න. එතකොට 8.5 ඍණ PS ඩෑෂ්. PS ඩෑෂ් කියන්නේ මොකද්ද? මෙන්න මෙතන මේක බෙදීම එතන පරිමාව කීයද? සෝරි එතන පරිමාව 6ක්. 8.5 ගුණ කිරීම P ඩෑෂ්. සෝරි ඍණ P ඩෑෂ් වතාවක් 6ක් B. ඊළඟට මෙතන මේ 42ක් අඩු වුණාම කීයද? මෙතන 16න් දෙකක් අඩු වුණාම මේ 14යි නේ. 14 වතාවක් 3ක් B. එතකොට මෙතන 6ක් V නේ. මෙතන දෙකක් වෙනවා. මෙතන දෙකක් වෙනවා. එතකොට 17යි ඍණ දෙකක් PS ඩෑෂ් සමානයි 14. එතකොට 1.5යි සමානයි PS ඩෑෂ් සමානයි 1.5යි නේ. PS ඩෑෂ් 1.5 කියන්නේ මේ ඒ අවස්ථාවේදී අසන්තෘප්ත වාෂ්ප පීඩනය කොච්චරයිද? ඒ අවස්ථාවේදී අහන්නේ මොකද? ජල වාෂ්ප වල ආරම්භක පීඩනය. ඒක ජල වාෂ්ප වල ආරම්භක ඉන්නේ මෙච්චරයි. හරිද? ඕකේ වාෂ්ප වලට අදාළ ඕකේ ඔයගොල්ලෝ දැන් හදන්න කියන්නේ දැන් මේ පන්ති වෙච්ච එකම හදාගෙන යන්න. ඔයගොල්ලන්ට හදන්න පුළුවන් අපි 9 වෙනි ගාන වෙනකන් හදන්න. වෙච්චම හදාගෙන යන්න 9 වෙනි ගාන වෙනකන්. හරි. එහෙනම් ප්‍රශ්න නැහැ. මොන දැන් පොඩි අයිඩියා එකක් තියෙනවා. අපි ඊළඟ දවසේ හදලා ගණන් ටික මොකක් හරි කරමු. හරි.